ආයිබෝවන් අපි එදා හදපු අභ්‍යාසයේ අපිට කරන්න තියෙන අවසාන ටික ශේෂ පිරික්සුම හදන එක. ඊට කලින් මම ඒ ගානේ උත්තර ටික කියන්නම්. ඔයාලට හදපු එක හරිද කියලා බලලා හරි දාගන්න ඒ තැන් වලට. ඔයාලට මයික් ඔන් කරන්න බෑනේ පොඩ්ඩක් ඉන්න. right. දැන් මට කවුරු හරි ගාන මුලින් ඉඳන් ගනුදෙනුව බැගින් කියාගෙන යන්න මම එතකොට ඒකට අදාළ දීප්ත සටහන් කියන්නම්. ඔයාලා ඒ තැන් බලලා හරි දාගන්න. කවුරු හරි කියන්නේ 2021 ජනවාරි දිනට පහත් ශේෂයන් පැවතුණි. ආරම්භක ශේෂවල මොනවද තියෙන්නේ බලන්න. වෙළඳ ලැබිය යුතු දෑ 1,90,000යි. right. වෙළඳ ලැබිය යුතු දෑ 1,90,000යි. ඔයාලගේ වෙළඳ ලැබිය යුතු දෑ ගිණුමේ හර පැත්තේ ශේෂය ඊගේ කියලා 1,90,000 තියෙනවා නම් හරි දාගන්න. මම මේ කියන හැම එකක්ම ඒ තැන් වල බලන්න ඕනි. ඊළඟ වෙළඳ ගෙවිය යුතු දෑ 65,000යි. right. වෙළඳ ගෙවිය යුතු දෑ ගිණුමට යන්න ඉක්මනට. වෙළඳ ගෙවිය යුතු දෑ කියන්නේ වගකීම් වැඩිවීම බැර. එහෙනම් ආරම්භක ශේෂයේ තියෙන්න ඕනේ බැර පැත්තේ. බැර පැත්තේ ශේෂය ඊගේ කියලා 65,000 තියෙනවට හරියක් දාගන්න. ඊළඟ බැංකු ණය 2,00,000යි. බැංකු ණය කියන්නේ වගකීම් වැඩිවීම බැර. එහෙනම් බැර පැත්තේ ශේෂය ඊගේ කියලා 3,00,000යිද? 2යි සර්. 2,00,000යි. ශේෂය ඊගේ කියලා බැර පැත්තේ හරි දාගන්න. ඊළඟ ලීබඩු රුපියල් 80,000යි. ලීබඩු කියන්නේ වත්කම් වැඩිවීම හර. එහෙනම් ලීබඩු කියලා ගිණුමක ආරම්භක ශේෂය හර පැත්තේ තියෙන ඕනි ශේෂය ඊගේ 25,000 නේද? 80,000යි සර්. මට මේ වෙන මොන මගුල් නෙමෙයි මම ලියන්නේ. ඊළඟ ඉඩම් 3,00,000යි. right. ඉඩම් කියන්නේ වත්කම් වැඩිවීම හර. ඉඩම් ගිණුමේ හර පැත්තේ 3,00,000 තියෙනවා නම් හරි දාගන්න. ඊළඟ ගොඩනැගිලි 2,00,000යි. ගොඩනැගිලි කියන්නේ වත්කම් වැඩිවීම හර. එහෙනම් ගොඩනැගිලි ගිණුමේ හර පැත්තේ ශේෂය ඊගේ කියලා 2,00,000 තියෙනවා නම් හරි දාගන්න. ඊළඟ ප්‍රාග්ධනයේ ප්‍රශ්නාර්ථයක් දාගන්න කිව්වා. මුදල් ශේෂය 80,000යි. මුදල් ශේෂය 80,000යි. 80,000යි. මුදල් කියන්නේ වත්කම් වැඩිවීම හර. මුදල් ගිණුමේ හර පැත්තේ ශේෂය ඊගේ කියලා 80,000 තියෙනවා නම් හරි දාගන්න. ළමයි ප්‍රාග්ධනය හොයනකොට වත්කම් ගොඩේ එකතුව බලලා ඒකෙන් වගකීම් ටික අඩු කරන්න. මම දැන් මේ වත්කම් ටික ලියා ගත්තා. 0.8 8 2 විතර 3 2 5 2 7 1 8යි 850න් අඩු වෙනවා 265. 850න් 265ක් අඩු කරාම 10න් 5යි 10න් 8යි 7න් 2ක් 5යි 585ද බලන්න එන්න. ඔව් සර්. right. ඔව් සර්. ප්‍රාග්ධන ගිණුමේ බැර පැත්තේ ශේෂය ඊගේ කියලා 5,85,000 තියෙනයි හරි දාගන්න. 5,85,000යි. ප්‍රාග්ධන ගිණුමේ බැර පැත්තේ ශේෂය ඊගේ. හරි නේද හැමෝම? right. දැන් අපි යමු ගනුදෙනු වලට. පළවෙනි ගනුදෙනුව කියන පුතා. අමතර ප්‍රාග්ධනයේ ලෙස රුපියල් 1,00,000ක් යෙදවීම. අමතර ප්‍රාග්ධනයේ ලෙස රුපියල් 1,00,000ක් යෙදවීම. අමතර ප්‍රාග්ධනයේ විදිහට මුදල් දානවා. මුදල් ගොඩ වැඩි වෙනවා. මුදල් ලැබෙන ඕනම වෙලාවක මුදල් ගිණුම හර වත්කම් වැඩිවීම නිසා. එහෙනම් මුදල් වල හර පැත්තේ ප්‍රාග්ධන ගිණුමේ බැර පැත්තේ ලක්ෂය බැගින් හරියටම තැන් දෙක බලලා හරි දාගන්න. මුදල් ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර. ඊළඟ පුතා අත්පිට ගැනුම් 15,000යි. අත්පිට ගැනුම් ඒ වෙලාවෙම මුදල් ගෙවලා තොගයක් ගන්නවා. අත්පිට ගැනුම් මුදල් ගෙවන ඕනම වෙලාවක මුදල් ගිණුම බැර. එහෙනම් මුදල් බැර කරන්න ගැනුම් කියලා. ගැනුම් ගිණුමේ හරට ගේන්න මුදල් කියලා ඔයාගේ හරි දාගන්න. ඊළඟ අත්පිට විකුණුම් 65,000යි. අත්පිට විකුණුම් 65,000යි. අත්පිට විකුණනකොට මුදල් ලැබෙනවා. මුදල් ලැබෙන ඕනම වෙලාවක මුදල් ගිණුම හර. එහෙනම් විකුණුම් ගිණුම බැර. හරි දාගන්න. විකුණුම් බැරවීමට හේතුව මොකද්ද?
ආදායම් වැඩි ආදායම් වැඩි වීම ඉතා හොඳයි. ඊළඟ බැංකු ණය සඳහා රුපියල් 3000ක්ද බැංකු ණය පොලිය සඳහා රුපියල් 2000ක්ද ගෙවීම. බැංකු ණයට 3000ක් ගෙවනවා බැංකු ණය පොලියට 2000ක් ගෙවනවා. දෙකම ගෙවල නිසා මුදල් ගිණුමේ අනිවාර්යෙන් මොන පැත්තද? බැර පැත්ත. බැංකු ණය කියලා 3000කුයි බැංකු ණය පොලි කියලා 2000කුයි තියෙන්න ඕනි මුදල් ගිණුමේ බැර පැත්ත. දැන්ට බැංකු ණය ගිණුමක් තියෙනවා එයාගේ හරට ගේන්න මුදල් කියලා 3000යි බැංකු ණය පොලි කියලා අලුත් ගිණුමක් ගහලා ඒකේ හරට ගේන්න 2000ක් මුදල් කියලා ලියන. හරි දාගන්න. බැංකු ණය පොලි ගිණුම හර වෙන්න හේතුව මොකක්ද? වියදම වැඩිවීම. වියදම් වැඩිවීම ඉතා හොඳයි. සුපිරි. ඊළඟ ණයට විකුණුම්. ණයට විකුණුම්. ණයට විකුණනකොට ණය ගැතියෙක් බිහි වෙනවා. විකුණුම් කියලා ආදායමක් බිහි වෙනවා. වෙළඳ ලැබියුත් දැන් ණය ගැතියෝ වැඩි වෙනවා. ණයට විකුණන්න ණය ගැතියෝ වැඩි වෙනවා. වත්කමක්. ණය ගැතියෝ වත්කම් වැඩි වීම හර. එහෙනම් වෙළඳ ලැබියුත් දැන් ගිණුම හර වෙලා විකුණුම් ගිණුම බැර කරන්න. හරිනම් හරි දාගන්න. වෙළඳ ලැබියුත් දැන් ගිණුම හර විකුණුම් ගිණුම බැර. ඊළඟ ණයට ගැනුම් 25000යි. ණයට ගැනුම් 25000යි. ණයට ගැනුම් ණයට ගත්තොත් කවදා හරි ගෙවිය යුතුයි. එයාට කියනවා වෙළඳ ගෙවියුත් දැ කියලා. අනේ කුප්පඩියා කුප්පඩියා ණයට ගැනුම්නේ අපි කිය හිටියේ. ඔව් සර්. right. රවීන් මොකක්ද උනේ? රවීන් ඔයාලා නිතරම බලන්න තමන්ගේ මයික් එක ඔන් වෙනවද අනවශ්‍ය විදිහට ඔන් වෙනව නම් ඒක ගැන අවධානයෙන් ඉන්න. වැරදීමක් වෙන්න ඇති කියලා මම හිතනවා. හිතාමතා කරපු දෙයක් නොවෙන්න ඇති මම හිතන්නේ. අපි ඉස්සරහට. ණයට ගැනුම්. ගැනුම් කියන්නේ වියදමක් වියදම් වැඩිවීම හර. එතකොට ඒක ගැනුම් ගිණුම හර වෙනවා. වෙළඳ ගෙවියුත් දෑ බැර වෙන්න ඕනේ. නයි හිමියෝ වෙළඳ ගෙවියුත් දෑ බැර. හරි දාගන්න. ඊළඟ ගනුදෙනුව කියවන්න. ණය ගැතියන්ගෙන් මුදල් ලැබීම 15000යි. ණය ගැතියන්ගෙන් මුදල් ලැබීම 15000යි. ණය ගැතියන්ගෙන් මුදල් ලැබෙනකොට අනිවාර්ය මුදල් ගිණුම හරනේ. එහෙනම් මුදල් ගිණුම හර වෙළඳ ලැබියුත් දෑ ගිණුම බැර. ණය ගැතියෝ. එහෙම නැත්නම් වෙළඳ ලැබියුත් දෑ බැර වෙනවා. වෙළඳ ලැබියුත් දෑ බැර වෙන්න හේතුව මොකක්ද කියන්නේ? වත්කම් අඩුවීම. වත්කම් අඩුවීම ඉතා හොඳයි. වත්කම් අඩුවීම නිසා තමයි වෙළඳ ලැබියුත් දෑ බැර වෙන්නේ. ඊළඟ භාණ්ඩ ගැනලි 5000කි. භාණ්ඩ ගැනිලි භාණ්ඩ තියෙන්නේ මොන ගිණුම ඇතුළේද? ගේන භාණ්ඩ ටික ගොඩ ගහන්නේ මොන ගිණුමේද? ගැනුම් ගිණුමේ. එතකොට පුතා ගැනුම් කරන්න ගැනුම් ගිණුම හරනේ. ඒතර ඒ ගැනුම් ගිණුමේ හර පැත්ත තමයි භාණ්ඩ ගේනේවා තියෙන්නේ. ඒකෙන් ටිකක් අයිතිකාරය ගෙනිච්චොත් ඒ භාණ්ඩ ගිණුම එහෙම නැත්නම් ගැනුම් ගිණුම අඩු කරන්න මොන පැත්තට දාන්න ඕනද? බැර පැත්තට. එහෙනම් ගැනුම් බැර කරලා ගැනිලි ගිණුම හර කරනවා. ගැනිලි කියන්නේ හිමිකම් අඩුවීමක්. හිමිකම් අඩුවීම කොහොමද හරනේ? ඒකයි. ගැනිලි ගිණුම හර වෙලා ගැනුම් ගිණුම් බැර වෙනවා. ඊළඟ
සේවක වැටුප් සඳහා 15000ක් ගෙවීම. සේවක වැටුප් සඳහා 15000ක් ගෙවීම. මුදල් ගෙවන ඕනම වෙලාවක මුදල් ගිණුම් බැරනේ. එහෙනම් මුදල් බැර වෙලා සේවක වැටුප් හර වෙනවා. බලලා හරි දාගන්න. ඊළඟ ආපසු එවුම් 4000යි. ආපසු එවුම් 4000යි. ආපසු එවනකොට ණයගැතිභාවය මොනවා වෙනවද? අඩු වෙනවා. ණයගැතිභාවය අඩු වෙනවා කියන්නේ ණයගැති කියන වත්කම අඩුවීම. ණයගැති කියන වත්කම අඩුවීම බැර. එහෙනම් වෙළඳ ලැබිය යුත්තේ ගිණුම බැර වෙලා ආපසු එවුම් ගිණුම හර වෙනවා. ආපසු එවුම් හර වෙන්න හේතුව මොකක්ද? ආදායම් අඩුවීම. ඉතා හොඳයි. ආදායම් අඩුවීම. සුපිරි. ආපසු එවුම් කියන්නේ ආදායම් අඩුවීමක්. ඊළඟ ආපසු එවුම් 5000යි. ආපසු යැවුම්. ආපහු යවනකොට වෙළඳ ගෙවිය යුතු දෑ. ඒ කියන්නේ ණය හිමියෝ අඩු වෙනවා. එහෙනම් වගකීම් අඩුවීමනේ. එහෙනම් වෙළඳ ගෙවිය යුතු දෑ හර වෙලා ආපසු යැවුම් බැර වෙනවා. ආපසු යැවුම් බැර. හරි නේද හැමෝම? ඊළඟක බලන්න. ගොඩනැගිලි කුලී සඳහා රුපියල් 8000ක් ගෙවීම. ගොඩනැගිලි කුලී සඳහා රුපියල් 8000ක් ගෙවීම. මුදල් ගිණුම බැර ගොඩනැගිලි කුලී ගිණුම හර. හරි දාගන්න හරියට බලලා. ඊළඟ අයිතිකරු තම පෞද්ගලික මුදලින් වෙළඳ ගෙවිච්ච සඳහා රුපියල් 5000ක් ගෙවීම. අයිතිකරු තම පුද්ගලික මුදලින් වෙළඳ ගෙවිය යුතු දෑ සඳහා 5000ක් ගෙවීමනේ. right. අපි වෙළඳ ගෙවිය යුතු දෑ වලට සල්ලි ගෙවනවා නම් ණය හිමියෝ මොනවා වෙනවද? අඩු වෙනවා. අඩු වෙනවා. ණය හිමියෝ කියන්නේ වගකීම් අඩුවීම හර. එහෙනම් ණය හිමිය හර වෙලා අපේ ලාච්චු සල්ලි නෙමෙයිනේ අඩු වෙන්නේ. මේ සල්ලි ටික අපි දැන් කාටද දෙන්න ඕන? අයිතිකරුට. අයිතිකාරයට. එහෙනම් පුතා අයිතිකාරයට ගෙවිය යුතුයි කියන්නේ හිමිකම මොනවා වෙනවද? වැඩි වෙනවා. තේරුණා නේද? හිමිකම වැඩි වෙනවා. ඒ කියන්නේ ප්‍රාග්ධන ගිණුම බැර. වෙළඳ ගෙවිය යුතු දෑ ගිණුම හර වෙලා ප්‍රාග්ධන ගිණුම බැර වෙනවා. ඊළඟ ණයගැතියන්ගෙන් ලැබුණු රුපියල් 10000ක් අයිතිකරු තම පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීම. ණයගැතියන්ගෙන් ලැබුණු රුපියල් 10000ක් අයිතිකරු පුද්ගලික ප්‍රයෝජනට ගෙනියනවා. පුතා පුද්ගලික ප්‍රයෝජනට ගෙනියනවා කියපු ගමන් ගිණුමේ නම මොකද්ද? ගැනිලි. ගැනිලි. එහෙනම් ගැනිලි ගිණුමයි. අනෙක් ගිණුම කවුද? වෙළඳ ලැබිය යුතු දෑ. මට කියන්න වෙළඳ ලැබිය යුතු දෑ අගය අඩු වෙනකොට ඒ ගිණුමේ මොන පැත්තටද යන්න ඕන? බැර. බැර. වත්කමක්. එයාලා සල්ලි දෙනවා කියන්නේ ඒ වත්කම අඩු වෙනවා ණය ගැතියෝ. අපිට සල්ලි දෙනවා ඒ ණය ගැති ප්‍රමාණය අඩු වෙනෝනේ. එහෙනම් එයා බැර වත්කම අඩුවීම බැර. ගැනිලි ගිණුම හර. හරි දාගන්න. ඊළඟට විදුලිය සඳහා රුපියල් 2000ක් ගෙවීම. විදුලිය සඳහා 2000ක් ගෙවනකොට මුදල් බැර වෙලා විදුලි ගිණුම හර වෙනවා. මුදල් බැර විදුලිය හර. ඊළඟ රුපියල් 5000ක තොගයක් හානියට පත්වීම. රුපියල් 5000ක තොගයක් හානියට පත් වෙනවා. පුතා බාණ්ඩ තියෙන්නේ මොන ගිණුම ඇතුළේද? මං කල්ලුත් ඇහුවා. ගැනුම් ගිණුම. Yes. ඒ බඩු ටික දැන් මොනවා වෙනවද හානි වුණොත්? අඩු වෙන්න ඕනි. එහෙනම් අනිවාර්යෙන් ගැනුම් ගිණුමේ මොන පැත්තට යන්න ඕනිද? බැර පැත්තට. බැර. එහෙනම් ගැනුම් බැර වෙලා මොන ගිණුමද හර වෙන්නේ? තොග හානි. තොග හානි ගිණුම හර වෙනවා. තොග හානි කියන්නේ වියදමක් වියදම් වැඩිවීම හර. තොග හානි හර ගැනුම් බැර. ඊළඟ
එච්චරයි සර්. right ඔන්න ගනුදෙනු ටික ඉවරයි ඔයාලා කොල කෑල්ලක ලියා ගන්න මෙන්න මේ ටික කොල කෑල්ලක හරි ඔය කොහේ හරි විෂයන් මොනවද කියන එක විෂයන් තුන ගිණුම් කරණයත් එක්ක අනිත් දෙක මොනවද කියන එක නම බාරකරුගේ නම බාරකරුගේ දුරකථන අංකය ලිපිනය පාසල හදාරන විෂයක් තේරුණාද ඊට පස්සේ ඔයාලගේ ෆොටෝ එකක් උඩින් තියෙනවා පන්තියට සහභාගී වෙන සෑම ළමයෙක්ම අනිවාර්යෙන් මෙන්න මේ විස්තර ටික මට එවන්න ඕනි මගේ ටෙලිග්‍රෑම් ගෲප් එකට නෙමෙයි දාන්නේ මට පුද්ගලිකව එවන්න ඕනේ සෑම ළමයෙක් නම දාන්න බාරකරුගේ නම බාරකරුගේ දුරකථන අංකය ලිපිනය පාසල හදාරන විෂය ඊට පස්සේ තමන්ගේ අඳුර ගන්න පුළුවන් මට්ටමේ මේ සෙල්ෆි යනම් මනන් නෙමෙයි වැදගත් විදිහට ඉන්න ෆොටෝ එකක් දාන්න මේ ඡායාරූප මගෙන් එහාට කාටවත් යන්න බය වෙන්න එපා මට ඔයාලව අඳුර ගැනීමේ පහසුවට තමයි මම මේ දාන්නේ දැන් ඒකට හේතු කීපයක් තියෙනවා දැන් මේක ඔන්ලයින් යන එකක් නේ ඇත්තටම පන්ති ඇතුළේ එකපාරට මොනවාරි සිද්ධියක් වුණොත් කාගේ අතින්ද මේ වෙන්නේ ඊළඟට මේ නමට අදාළ කෙනා කවුද කියන එක මට පැහැදිලිව මම ඊට පස්සේ ඒ ටික මට කම්පියුටර් එක දාලා සේව් කරලා තියාගන්න පුළුවන් මේ නම දරන්නේ මෙන්න මේ ළමයා කියන එක මට දැනගන්නත් පුළුවන් ඊට අදාළව බාරකරුගේ නම තියෙනවා බාරකරුගේ දුරකථන අංක තියෙනවා මට මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් ඉක්මනට කතා කරලා විසඳ ගන්න පුළුවන් වෙන්න තමයි මම මේ තොරතුරු ගන්න මොනවා හරි දෙයක් වෙන්න කලින් සූදානම් වෙන්න අනිවාර්යෙන් අද දවස් ඇතුළත මේ ටික එවන්න ඕනේ ගෲප් එකේ හැමෝම කියන්නේ පන්තියේ ළමයි ටික ඉන්නෝනේ ඒ ළමයි ටික එක තිබ්බනම් ඇති මට තේරුණානේ right දැන් සෑම ලෙජර් ගිණුමක්ම තුලනය කරන්න කියලා කිව්වනේ මම තුලනය කරන විදිය මම එදා කියා දුන්නා ලෙජර් ගිණුම් බැලන්ස් කරන්න කියලා කිව්වා ලෙජර් ගිණුම් බැලන්ස් කරාට පස්සේ ශේෂය පහලට ගෙන ගියා කියලා අගයන් ටිකක් වෙනවනේ අපිට සෑම ගිණුමකම ශේෂය පහලට ගෙන ගියා ශේෂය පාගය කියලා අපිට අගයන් ටිකක් එනවනේ අන්නේ අගයන් ටිකෙන් අපි ශේෂ පිරික්සුම හදන්නයි හදන්නේ දැන් ලියා ගන්න මාතෘකාව ශේෂ පිරික්සුම ශේෂ පිරික්සුම ශේෂ පිරික්සුම ඕකේ අටතේ ලියන්න ඕකේ අටතේ ලියන්න කාලච්ඡේදයක් අවසානයේ සෑම ලෙජර් ගිණුමක්ම තුලනය කිරීමෙන් පසු සෑම ලෙජර් ගිණුමක්ම තුලනය කිරීමෙන් පසු ලැබෙන ශේෂ
හරශේෂ හරටත් බැරශේෂ බැරටත් ඇතුළත් කරමින් බැරශේෂ බැරටත් ඇතුළත් කරමින් ගිනුම් තැබීමේදී දී කියන වචනය කපන්න අකුර ගිනුම් තැබීමේ ගණිතමය නිර්වද්‍යතාවය කියන්නේ නිවැරදි බව ගණිතමය නිර්වද්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා සකස් කරන ප්‍රකාශය ශේෂ පිරික්සුමයි. හරිනේ? දැන් අපි අර හදපු ගාන ශේෂ පිරික්සුම හදන්නේ ශේෂ පිරික්සුම මොකක්ද කියන එක ලියාගත්ත අපි දැන් මම මේක හදන විදිය පෙන්නනවා අයිතිකරුගේ නම මොකක්ද කියන්නේ ව්‍යාපාරේ නෑ ලක්නාත් ඔයාලා දාන්න ඕනේ නෑ ඔයාලට මම විස්තරය දෙන්න මාලිංගගේ ව්‍යාපාරනේ මාලිංගගේ ව්‍යාපාරයේ 2021 ජනවාරි 31 දිනට ශේෂ පිරික්සුම කියලා ලියන්න 2021 ජනවාරි 31 2021 1.31 දිනට ශේෂ පිරික්සුම ඊට පස්සේ ඔයාලගේ අභ්‍යාසයේ හදපු උත්තරේ පළවෙනි ලෙජර් ගිණුමේ නම කියන්න මට දැන් මයික් ඔන් කරන්න පුළුවන් විනීත පාවිච්චි කරන්න මුදල් වල බැලන්ස් එක කීයද කියන්නේ ශේෂේ පාගේ ගිරිච්ච එක 105යි 215යි සර් 2,15,000යිලු අඩුපාඩු තියෙනවා නම් පස්සේ හදාගන්න 2,15,000යි මට කියන්න පුතා මුදල් කියන්නේ මොනා ගිණුමක්ද වත්කම් වැඩිවීම හර එහෙනම් එයාගේ බැලන්ස් එක තියෙන්න ඕනි හර පැත්තේ
ඊළඟ ලෙජර් ගිණුමේ නම කියන්නේ වෙළඳ වෙළඳ ලැබිය යුතු දෑ. ශේෂයේ පාගේ කීයද බලන්න. එකතුව නෙමෙයි මට ඕනි. ශේෂයේ පාගේ කියලා අපු වෙනස. බලන්න අනිත් අයත් ඒ ගානද කියලා. ඔව් සර් 2,10,000යි. ඔව් right. වෙළඳ ලැබිය යුතු දෑ කියන්නේ මොනවා ගිණුමක්ද? වත්කම් වැඩිවීම හර. හර එහෙනම් හර පැත්තට එන්නේ 2,10,000යි. මම රුපියල් 1000 වලින් හදන නිසා මෙන්න මේ සංකේතය දානවා. සංකේත වලට පේන්නේ ලයිට් එකට නේද? මෙන්න මේ සංකේතය දානවා. රුපියල් 0.3000 වලින් කියලා. ඊළඟ ලෙජර් ගිණුමේ නම කියන්නේ වෙළඳ ගෙවිය යුතු දෑ. කීයද බලන්න ශේෂ පාගේ? 83යිද? 80 වෙළඳ ගෙවිය යුතු දෑ කියන්නේ වගකීමක්. වගකීම් වැඩිවීම බැර. එහෙනම් බැරට එන්නේ. ඊළඟ ලෙජර් ගිණුමේ නම බැංකු ණය බැංකු ණය කියන්නේ වගකීමක්. වගකීම් වැඩිවීම බැර. ශේෂ පාගේ 2,97,000 නෑ 1,97,000 බලන්න. ඔව් සර් right. ඊළඟ ලෙජර් ගිණුමේ නම ලී බඩු ලී බඩු කියන්නේ වත්කම්. වත්කම් වැඩිවීම හර 80,000 කොහෙද තිබුණේ? ඒක වෙනස් වුන්නේ නැහැ. ඔව් ඒ ගාන. ඒ ගාන. ඊළඟ ලෙජර් ගිණුමේ නම ඉඩම් ඉඩම්. ඉඩම් කියන්නේ වත්කම්. වත්කම් වැඩිවීම හර ඉඩම් වෙනස් වුන්නේ නැහැ. 3,00,000යිද කොහෙද? ඊළඟ ගොඩනැගිලි. ඒකත් වෙනස් වුන්නේ නැහැ. වත්කම් වැඩිවීම හර හරට කියනවා 2,02,000යි මට මතක. ඊළඟ දන ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය කියන්නේ හිමිකම් වැඩිවීම බැර. බැර පැත්තට එන්න ඕනේ. ශේෂ කීයද බලන්න. 690යි. ඊළඟ ගැනුම් ගැනුම් කියන්නේ වියදමක්. වියදම් වැඩිවීම හර ගාන ඇවුන්නේ 30යි. ඊළඟ විකුණුම් විකුණුම් කියන්නේ ආදායමක්. ආදායම් වැඩිවීම බැර ගාන 1,50,000යි. 105යි. ඊළඟ ගිණුමේ නම බැංකු ණය පොලි බැංකු ණය පොලි කියන්නේ වියදමක්. වියදම් වැඩිවීම හර 2,000යි. ඊළඟ ගැනිලි ගැනීලි. ගැනීලි. ගැනීලි කියන්නේ හිමිකම් අඩුවීමක්. හර ගාන 15,000යි. 15යි ශේෂ පාගේ. ඊළඟ සේවක වැටුප් වැටුප් කියන්නේ වියදමක්. වියදම් වැඩිවීම හර ගාන 15,000යි. 15යි. ඊළඟ ආපසු එවුම් ආපසු එවුම් කියන්නේ ආදායම් අඩුවීමක්. හර ගාන 4,000යි. 4,000 4යි. ඊළඟ ආපසු යවුම් ආපසු යැවුම් කියන්නේ වියදම් අඩුවීමක්. බැර ගාන 5,000යි. 5,000යි. ඊළඟ ගොඩනැගිලි කුලි ගොඩ නැගිලි කුලී කියන්නේ වියදමක්. වියදම් වැඩිවීම හර ගාන 8,000යි. 8යි. ඊළඟ විදුලිය විදුලිය කියන්නේ වියදමක්. වියදම් වැඩිවීම හර ගාන 2,000යිද බලන්න. ඔව්. ඊළඟ තොගහානි තොගහානි කියන්නේ වියදමක්. වියදම් වැඩිවීම හර ගාන 5,000යි. 5යි. හරි. ඊළඟ එච්චරයි. එච්චරයි. අපි නිවැරදිව ගිනුම් තිබ්බනම් අනිවාර්යෙන් හර ටික එකතුවට බැර ටික එකතුව සමාන වෙන්න වෙපෑ. මොකද සෑම හර කිරීමකටම සමාන අගයක් ස්ක්වයර් ලෙජර් ගිණුමක බැර වුණානේ. එකතුව බලමු අපි. 215යි 416යි 496යි 490යි 796යි 996යි
996 1026 1028 1033 1043 1048 1062 1070 මේකද බලන්න එන්නේ කැල්ලේ ගහලා 1077යිද බලන්න එන්නේ බලමු බැර පැත්ත එකතු කරන්නම් මම 7යි එකක් ඉතිරි 10යි 18යි 27යි දෙකක් ඉතිරි 10යි හරියටම හරි ගාන බැලන්ස් 1074ට බැලන්ස් වෙනවා ශේෂ පිරික්සුව මේකෙන් තීරණය වෙන්නේ ගණිතමය නිවැරදිතාවය. ඒ කියන්නේ හර වෙච්ච අගයකට බැර වෙච්ච අගය සමානයි කියන එක විතරයි මේකෙන් ඔප්පු කරගන්න. එහෙම නැත්නම් ගිණුම් තැබීම 100%ක් සාර්ථකයි නිවැරදි කියන එක නෙමෙයි. මොකද වැටුප් ගිණුම හර කරනවා වෙනුවට විදුලි ගිණුම හර කරලා තිබ්බත් ඒත් හර පැත්තකට අවිල්ලන්නේ. ඒතොර මේ ගණිතමය නිර්වැත්තාවය. ඒ කියන්නේ අගයන් ටික සමානව හර බැර වෙලාද කියන එක විතරයි මේකෙන් බලන්න පුළුවන්. මේකට කියනවා ශේෂ පිරික්සුව. මේක නිකම් ප්‍රකාශයක්. ට්‍රයිල් බැලන්ස් එක කියලා කියනවා ඉංග්‍රීසියෙන්. අනිත් අවසාන මූල්‍ය ප්‍රකාශ ටික හදන්න කලින් මේක හදලා ඉන්න ඕනේ. මේක හදලා තමයි චෙක් කරගන්නේ මේ අපි දාපු අගයන් වල සමානතාවය හරිද කියලා. හැබැයි මේක සමාන වූ පළියට සියල්ලම 100%ක් නිවැරදි කියන එක නෙමෙයි. තේරුණාද හැමෝටම දැන්? right දැන් පෙළ ගන්න ටියුට් එකේ 4 වෙනි ගාන. ඒක මම ගෙදරදී හදන්න කියලා දවසක් කිව්වා. බලමු ගොඩක් අයට හදා ගන්න පුළුවන් වුණාද අඩුපාඩු තියෙනවද වැරදුනා නම් කොතනද වැරදුනේ කියලා අපි බලමු. මම දැන් කියා දෙන්න හදන විදිය. බලා ගන්න එහෙනම්. හදමු ළමයින්ට බැලන්ස් වෙන්නේ නැහැ කියලා කියන බලමු. අංක 4 ටියුට් එකේ 4 වෙනි ගාන. සමන්තගේ ව්‍යාපාරය 2013 1/1 පහත ශේෂ පැවතුනි. ප්‍රාග්ධනය 30000යි. එතරම් වැරදීනේ. ප්‍රාග්ධනය ලක්ෂ 3ක් කරගන්න. එතකොට බැලන්ස් වෙච්ච නැති අයට. ප්‍රාග්ධනය ලක්ෂ 3ක් කරගන්න. බලන්න වත්කම් ටික එකතු වගකීම් හිමිකම් වලට සමාන වෙන්න එපා. මෙතන වැරදීමක් තියෙන ප්‍රාග්ධනය 30000 තියෙන ලක්ෂ 3ක් කරගන්න. විතර වගකීම් හිමිකම් තියෙනවා 4.20යි. මෙතන බලමු 3.50යි 4.20යි දැන් හරි. ප්‍රාග්ධනය ලක්ෂ 3ක් කරගන්න. මම මේ කියන තැන් ඔයාලා බලාගෙන යන්න. ප්‍රාග්ධනය ලක්ෂ 3. ප්‍රාග්ධන ගිණුමේ බැර පැත්තේ ශේෂය ඊගේ 300යි. හරිනම් හරි දාගන්න. ප්‍රාග්ධන ගිණුමේ බැර පැත්ත ශේෂය ඊගේ 300යි. හරිනම් හරි දාගන්න. ඊළඟ ණය හිමියෝ ඒ කියන්නේ වෙළඳ ගෙවියුද්ද වගකීමක් වගකීම් වැඩිවීම බැර එහෙනම් ණය හිමියන්ගේ බැර පැත්ත ශේෂය ඊගේ රුපියල් 1,20,000ක් තිරුණා හරි දාගන්න. ඊළඟට ණය ගැතියෝ කියන්නේ වත්කම් වැඩිවීම හර එහෙනම් ණය ගැතියන්ගේ හර පැත්ත ශේෂය ඊගේ 240 තිනවට හරි දාගන්න. ඊළඟ මුදල් කියන්නේ වත්කම් වැඩිවීම හර මුදල් ගිණුමේ හර පැත්ත 110 තියෙනවට හරි දාගන්න. 1,10,000යි 110 ශේෂීගේ හර පැත්ත හරි දාගන්න. ඊළඟ ලී බඩු කියන්නේ වත්කම් වැඩිවීම හර ලී බඩු ගිණුමේ හර පැත්ත 70 තියෙනවට හරි දාගන්න. බලමු ගනුදෙනු ටික. අයිතිකරුතා පුද්ගලික මුදලින් ණය හිමියෙකුට 10000ක් පියවීම අයිතිකාරයාගේ පුද්ගලික මුදලින් ණය හිමියෙකුට ගෙවනවලු. ණය හිමියාට ගෙවපු ගමන් ණය හිමි කියන වගකීම අඩු වෙනවා. ණය හිමිය කියන වගකීමක් එයාට ගෙවන්න වගකීම අඩු වෙනවා. වගකීම අඩු වීම හර ණය හිමි හර වෙලා අයිතිකාරයා දාපු නිසා ප්‍රාග්ධනය බැර. හරිනම් හරි දාගන්න. ණය හිමි ගිණුම හර ප්‍රාග්ධන ගිණුම් බැර. ණය හිමි ගිණුම හර ප්‍රාග්ධන ගිණුම් බැර.
ඊළඟ 1.3 මෝටර රථයක් මිලට ගැනීම මෝටර රථයක් මිලට ගන්නකොට මුදල් අඩු වෙන නිසා මුදල් ගිණුම බැර මෝටර රථ ගිණුම හර මුදල් ගිණුම බැර වෙලා මෝටර රථ ගිණුම හර වෙනවා ලක්ෂයයි හරි නම් හරි දාගන්න 1.4 අත්පිට විකුණුම් 40000යි අත්පිට විකුණනකොට මුදල් ලැබෙනවා මුදල් ගිණුම හර විකුණුම් ගිණුම් බැර හරි නම් හරි දාගන්න මුදල් ගිණුම හර වෙලා විකුණුම් ගිණුම් බැර වෙනවා අත්පිට ගැනුම් 20000යි අත්පිට ගන්නකොට මුදල් අඩු වෙනවා මුදල් ගිණුම බැර ගැනුම් ගිණුම හර මුදල් බැර 20000යි ගැනුම් ගිණුම හර 20000යි හරි නම් හරි දාගන්න ණයට විකුණුම් 60000යි ණයට වික්කොත් ණය ගැතියෙක් බිහි වෙනවා ණය ගැති භාවයේ වැඩි වෙනවා එහෙනම් ණය ගැතියෝ හර වෙලා විකුණුම් බැර වෙනවා ණයට විකුණුම් 60000 ණය ගැති හර විකුණුම් බැර ණය ගැතියෝ කියන්නේ වෙළඳ ලැබී උද්දෑ වලට 1.7 ණයට ගැනුම් 40000යි ණයට ගැනුම් ණයට ගත්තොත් කවදා හරි ගෙවී යුතුයි ඒ කියන්නේ වෙළඳ ගෙවී උද්දෑ ණය හිමියෝ වගකීම් වැඩිවීම බැර එහෙනම් ණය හිමියා බැර වෙලා ගැනුම් ගිණුම හර වෙනවා රුපියල් 40000ද ඔව් ගැනුම් හර ණය හිමි බැර වේතන ගෙවීම 110000යි වේතන ගෙවීම 110000යි මුදල් බැර වෙලා වේතන ගිණුම හර වෙනවා. අතර මම ලිව්වේ ඔක 11000 කියලා. හැබැයි 110000 දෙන ගමන් දැන් ඔය තියෙන ගණ ගමු. මුදල් බැර වේතන ගිණුම හර. වේතන කියන්නේ වියදමක්. වියදම් වැඩිවීම හර. බැංකු ණය ගැනීම 6000යි. බැංකු ණය ගන්නකොට මුදල් ලැබෙනවා. මම ඔක 60000 කරන්න ඕනේ කමක් නැහැ. දැන් තියෙන ගාන සහදමු. බැංකු ණය ගත්තොත් මුදල් ලැබෙනවා. මුදල් ගිණුම හර බැංකු ණය ගිණුම බැර. අයිතිකරු පුද්ගලික ප්‍රයෝජනය සඳහා රුපියල් 2000ක භාණ්ඩ ගැන්ලි කිරීම අයිතිකාරයා භාණ්ඩ ගෙදර ගෙනියලා භාණ්ඩ තියෙන ගැනුම් ගිණුමේ අඩු කරන්න ඕන නිසා ගැනුම් ගිණුම බැර ගැනිලි ගිණුම හර ගැනිලි හර වෙලා ගැනුම් බැර වෙනවා ඔව් චලනිකේ බැලන්ස් කියලා කිව්වා හරි ගැනිලි හර ගැනුම් බැර ගෙවල් කුලී ගෙව්වා 2000යි ගෙවල් කුලී ගෙවලා මුදල් බැර ගෙවල් කුලී හර මුදල් බැර වෙලා ගෙවල් කුලී හර වෙනවා ණය ගැතියන්ගේ මුදල් ලැබුණා 150000යි ණය ගැතියන්ගේ මුදල් ලැබෙනකොට මුදල් ගිණුම හර ණය ගැති ගිණුම බැර වෙළඳ ලැබී උද්දෑ බැර ණය හිමියන්ට ගෙව්වා 50000යි ණය හිමියන්ට ගෙවනකොට මුදල් අඩු වෙනවනේ එහෙනම් මුදල් ගිණුම බැර ණය හිමි ගිණුම හර රුපියල් 50000ක ස්ථාවර තැන්පතුවක් දැමීම මුදල් බැර ස්ථාවර තැන්පතු ගිණුම හර මුදල් බැර වෙලා ස්ථාවර තැන්පතු ගිණුම හර වෙනවා මේකේ තියෙන සල්ලි ටික ඇති වෙද්දී දන්නේ මේවා ගෙවන්න මොකද අර වේතන 110000ක් වෙලානේ වැඩිනේ බලන්න මුදල් ගිණුම මෙන්න මේ ටික විතරක් තියෙන කියලා මුදල් මදි මේ තීන් ටික ගෙවන්න සල්ලි මදි ඔව්
අරේ කවුද? එහෙම වෙන්න බෑනේ බැංකු අයිරාවක් වෙන්න පුළුවන් මේ මොකක්ද ජංගම ගිණුමක් තියෙනවා නම් ඒක නැති නිසා මේකේ වැරදීමක් තියෙනවා මට මෙන්න මෙතන වේතන 11000 වෙන්න ඕනේ දැන් අපි එයා එහෙම තියලා මෙන්න මෙතන වෙනස් කරගන්න නැත්තම් වේතන 11000 කරන්නකො බිංදුවක් කපලා දාන්නකො වේතන 11000 කරගන්න ඔයාලා ගිණුම නැත්තම් මේක මේ ප්‍රායෝගික නැහැනේ ලාච්චු සල්ලි නැතුව ගෙවල් කොහොම ගෙවන්න එහෙම ගෙවන්න බෑනේ වේතන ගිණුම හර කරන්න 11000. ඒතකොට වේතන ගිණුමේ පෙන්වන්න ඕනි 1,10,000 වෙනකොට 1,10,000යි මුදල් බැර වෙන්නේ 11,000යි. දැන් අපි බැලන්ස් එක බලමු. බැරශේෂයක් එන්න බෑ ලාච්චු. බැංකුව අයිරාවක් ඒ කියන්නේ ජංගම ගිණුමක් තියෙනලාට අයිරාවක් එන්න පුළුවන්. දැන් බැලන්ස් කරලා ගමු අපි. 6යි 5යි 9යි 10යි එකක් විතර 3යි. 3යි 6යි 5යි 5යි 10යි 13 7න් තිබුණා 20යි 20න් දෙකක් විතර 73යිද බලන්න එන්නේ එතකොට බැලන්ස් එක 73000ක් වෙනවද බලන්න ඔව් චලනි එහෙම තමයි මම වෙනස් කරලා තිබුණේ දැන් අර 60000 වෙනස් කරන්න ඕනේ නැහැ ඒකේ විදිහම තියෙන්නේ right දැන් ඒ විදිහට තමයි තියෙන්නේ දැන් ඔයාලා යන්න මේක වෙනුවෙන් හදන ශේෂ පිරික්සුම අපි මේකට ශේෂ පිරික්සුමක් හැදුවේ නැහැනේ ඔයාලා හදන්න දන්නේ නැහැ නේ දවස්වල දැන් ඒ ලෙජර් ගිණුම් සියල්ලම තුලනය කරන්න තුලනය කරපු නැති අය ඉක්මනට වෙලාව අරගෙන තුලනය කරන්න බැලන්ස් කරන්න හරි චලනි හරි කවන්නේ ඔයා ඒ විදිහට අනිත් අය ලෙජර් ගිණුම් තුලනය කරන්න ඉක්මනට බැලන්ස් කරලා ගන්න අර නිල් පාට බටන් ලැබුණා ඉක්මනට බැලන්ස් කරලා ගන්න Natasha
5,16,000 බැලන්ස් වෙලා කියලා කියනවා. බලමු අපි අනිත් අයටත් ඒ ගාන එනවද කියලා කියන්නේ. චමුදි කලින් ගානේ ප්‍රශ්නයක් තියෙනවා අහන්න දව අහන්න පුතා. මම මයික් ඔන් කරන්න පුළුවන් විදිහට දාන්නම් ප්‍රශ්න අහන්න. මොකක්ද ප්‍රශ්නේ? කලින් ගානේ මේ ඔව්. භාණ්ඩ 5000යි කියලා තියනවානේ. ඔව්. 15 වෙනි. එතකොට සර් මේ භාණ්ඩනේ ගැන්ලි කරන්නේ. එතකොට මේ තොග ගිණුම කියලා මම වෙනම එකක් ගැහුවා වැරදිද? භාණ්ඩ ගැන්ලි කරනකොට පුතා ගැනුම් ගේන බඩු ටික අපි ඔක්කොම දාන්නේ තොග ගිණුමට නෙමෙයිනේ. ගැනුම් ගිණුමට නේ. ඒක නිසා ගැනුම් ගිණුමෙන් තමයි අයින් කරන්න ඕනේ. තේරෙනවද? ආ සර්. මේ තොග එහෙම ක්‍රමයකුත් තියෙනවා. හැබැයි ඔයාලට අපි සිලබස් එකේ උගන්වන්නේ මේ ක්‍රමය. එහෙම ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය අපි එක පාඩමක් තියෙනවා ඉස්සරහට LKS අංක 2 තොග කියලා ප්‍රමිතියක්. අන්න ඒකෙදි මම පැහැදිලි කරනවා තොග කියලා ගිණුමක් ගන්න ක්‍රමවේදයක් තියෙනවා. හැබැයි අපි වැඩිපුර පාවිච්චි කරන්නේ ඒ ක්‍රමවේදෙ නෙමෙයි. තේරුණා? හරි. පුතා ඔයාගේ අක්කා හරි අයියා හරි කවුරු හරි කෙනෙක් ඉන්නවද මේ 2022 පන්තියේ? මගේ ඔව්. නෑ. එතකොට ඊයේ රෑ හරි පෙරේද රෑ හරි මේ ඔය ෆෝන් එකෙන් හරි ලැප් එකෙන් හරි මොකෙන් හරි මේ ලොග් වුණානේ මේ පන්තිය 2022 2022 සර්. ඔව්. ඒක මේ අක්කා කෙනෙක්ගෙන් මම ප්‍රශ්නයක් ඇහුවා මේ බිස්නස් වල. ඔව්. ඊට පස්සේ අක්කා කිව්වා මට එයා ක්ලාස් එකක ඉන්නේ කියලා. ඊට පස්සේ ඔයත් ලින්ක් එක වලට සුවංගා. හරි. ඒක වෙන්න තියෙනවා. මම බැලුවා එකපාරට ඔයාගේ නම තියෙනවා. දැන් මට පුරුදු 2023 පන්තියනේ. ඒකයි. අපි එනම් ශේෂ පිරික්සුම හදමු. ඔය ගානේ පළවෙනි ලෙජර් ගිණුම ඔයාලා මුදල් කියලානේ ගහලා ඇත්තේ. මුදල් වල බැලන්ස් එක කීයද කියනවට? 73යි සර්. 73යි. ඊළඟ ගිණුමේ නම ප්‍රාග්ධන. ප්‍රාග්ධනයේ බැලන්ස් එක කීයද කියන්නේ? හතලිස් 4000යි. 40000යි තියෙන්නේ. 310යි. 310යි. 310යි නේ. එතන මං අර ලක්ෂ 3 නෙමෙයි 30000 තිබුණේ ලක්ෂ 3 කරගන්න කිව්වනේ. 310යි. ඊළඟ ගිණුමේ නම වෙළඳ ගෙවිය යුතු. වෙළඳ ගෙවිය යුතු බැර වගකීමක්. ශේෂය ලක්ෂය. ලක්ෂයයි. ඊළඟ ලෙජර් ගිණුමේ නම එළඹ ලැබී යුතු දෑ වෙළඳ ලැබිය යුතු දෑ. බැලන්ස් එක 150යි. 150යි. වත්කම් වැඩිවීම හර. ඒක නිසා තමයි හරට දාන්නේ. ඊළඟ ලෙජර් ගිණුම නම ලී බඩු ලී බඩු කියන්නේ වත්කමක්. වත්කම් වැඩිවීම හර බැලන්ස් එක 70යි. 70යි. ඊළඟ ලෙජර් ගිණුමේ නම මෝටර් රථ රත කියන්නේ වත්කම් වැඩිවීම හර බැලන්ස් එක 100යි. 100යි. ඊළඟ ලෙජර් ගිණුමේ නම විකුණු විකුණුම් කියන්නේ ආදායම වැඩිවීම බැලන්ස් එක 100යි. 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 ඊළඟ ගැනුම් ගැනුම් කියන්නේ වියදම් වැඩිවීම හර බැලන්ස් එක 58යි. 58යි. ඊළඟ වේතන වේතන කියන්නේ වියදම් වැඩිවීම හර 11යිනේ. ඔව්. ඊළඟ බැංකු ණය බැංකු ණය කියන්නේ වගකීම් වැඩිවීම බැලන්ස් එක 6යි. 6යි. ඊළඟ ගැනිලි කියන්නේ හිමිකම් අඩුවීම හර බැලන්ස් එක 1යි. 2යි. ඔව්. ඊළඟ ගෙවල් කුලී
කුලී කියන්නේ වියදමක් වියදම් වැඩිවීම හාර බැලන්ස් එක දෙකයි. 2යි. ස්ථාවර ඊළඟ? තැන්පත්. එච්චරයි? ස්ථාවර තැන්පත්. ස්ථාර තැන්පතු. වත්කම් වැඩිවීම හාර 50යි. ඊළඟ එච්චරයි. right. බැලන්ස් එක බලමු. 73යි 223යි 293යි 393යි 401යි 451යි 452යි 462යි 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 466යි 516. නතාෂාගේ උත්තරේ හරි 516 තමයි බැලන්ස් එක. 516ට සමානයි හර පැත්තයි බැර පැත්තයි. ඉතා හොඳයි. හරි හරි චලනිය. ඔයා හදපු විදියට 570ට වෙන්න ඇති. හරි. හරි දාගන්න ඔයත්. ලියා ගන්න ගාන අපි අත්දා බලමු. සම්පූර්ණ ගාන හදලා ශේෂ පිරික්සුම හදලා බැලන්ස් කරගන්න පුළුවන්ද කියලා වේගෙන් තනියම කාගේවත් අහන්නවත් මැසේජ් දාගන්නවත් බෑ. ලියා ගන්න ගාන. දෙදස් 21 ජූලි පළවෙනි දිනට 2021 ජූලි ඒ කියන්නේ 7 වෙනි මාසේ 7යි 1ට 2021 ජූලි පළවෙනි දිනට පැවති ශේෂ පහත වේ. පැවති ශේෂ පහත වේ. සපුනි දැන් වැස්ස ඉවරද? ඔන් කරන්න බෑ. දාන chat එකේ. පැවති ශේෂ පහත වේ. ලියන්න ශේෂ ටික ඉඩම් හා ගොඩනැගිලි ලක්ෂ 2යි. ඉඩම් හා ගොඩනැගිලි ලක්ෂ 2යි. මෝටර රථ ලක්ෂ 3යි. මුදල් 80000යි. බැංකු ණය 1,10,000යි. වෙළඳ ලැබිය යුතු දෑ 50,000යි. 50,000යි. වෙළඳ ගෙවිය යුතු දෑ 30,000යි. 30,000යි. ප්‍රාග්ධනය ප්‍රශ්නාර්ථයක් ඔයාලගේ විභාග තියන්නත් බැරි වුණා.
අර ළමයින්ගේ විභාග නිසා. පේපර් එක හදලා මම ඔයාලට දැනුවත් කරන්නම්. 2022 අයට පේපරේ තියන්න ඕනේ. යාලටත් තව සත් තුනකින් විතර තියෙනවා. පාඩම් දෙකක් යනවා. ඒක ඉවරුනාම තියෙනවා. ගනුදෙනු ටික ලියන්න යටින් 7-1. අමතර ප්‍රාග්ධනය ලෙස 50000ක රථයක් යෙදවීම. අමතර ප්‍රාග්ධනය ලෙස 50000ක රථයක් යෙදවීම. අමතර ප්‍රාග්ධනය ලෙස 50000ක රථයක් යෙදවීම. දවසක් ඇර දවසක් ලියාගෙන යන්න. අත්පිට ගැනුම් 15000යි. අත්පිට විකුණුම් 45000යි. රුපියල් 2000ක වට්ටම් අඩු කළ පසු රුපියල් 2000ක වට්ටම් අඩු කළ පසු ණයගැතියෙකුගෙන් ලද මුදල 13000යි. රුපියල් 2000ක වට්ටම් අඩු කළ පසු ණයගැතියෙකුගෙන් ලද මුදල රුපියල් 13000යි. ණයට විකුණුම් 60000යි. ණයට විකුණුම් 60000යි. ණයට ගැනුම් 25000යි. ණයට ගැනුම් 25000යි. ආපසු එවුම් ආපසු එවනවා. හොඳේ ආපසු එවුම් 5000යි. 5000යි. ආපසු යැවුම් ආපසු යැවුම් 3000යි. 3000යි. අත්පිට විකුණුම් මන් දුන්න ගාන මට මතක නෑ. කවුරු හරි මේ දුන්න ගාන chat එකේ දාන්න හැමෝටම බලන්න පුළුවන් විදියට. ඊළඟ 20000ක ණය හිමියෙකුට 20000ක ණය හිමියෙකුට අත්පිට විකුණුම් 45000 දීලා තියෙන්නේ. 20000ක ණය හිමියෙකුට වට්ටම් අඩු කළ පසු ගෙවූ මුදල වට්ටම් අඩු කළ පසු ගෙවූ මුදල රුපියල් 17000කි. රුපියල් 17000කි. බැංකු ණය සඳහා ගෙවූ වාරිකය බැංකු ණය සඳහා ගෙවූ වාරිකය රුපියල් 4000කි. රුපියල් 4000කි.
එහි ඇතුළත්ව තිබූ පොලිය රුපියල් 1000කි. එහි ඇතුළත්ව තිබූ පොලිය රුපියල් 1000කි. නතාෂා මේ ආපසු එවුම් වලට පස්සේ මං කිව්වේ ආපසු යැවුම් 3000ක් දුන්නේ මම. මට මතක විදිහට. ඔව්. විනාඩි 20යි. 20ක් වැඩි. විනාඩි 15යි ශේෂ පිරික්සුම දක්වා හදන්න ඕන. ලෙජර් ගිණුම් ගහනකොට ටී ගිණුම් ගහන්න. අර තීරු වෙන වෙනම දිනේ තීරු අරකමෙක් ගහන්න එපා. විනාඩි 15යි දෙන්නේ. පටන් ගන්න ඉක්මනට. සම්පූර්ණ උත්තරේ අවසානයේ ශේෂ පිරික්සුම හදලා තමයි නවත්තන්නේ. ඉක්මනට පටන් ගන්න විනාඩි 15යි. අත්පිට ගැනුම් කීයද කියලා අහනවා. මට මතක නැහැ අත්පිට ගැනුම් කීයද කියලා දාන්න ඉක්මනට කවුරු හරි. අත්පිට ගැනුම් 15000 තිබිලා තියෙනවා. ණය ගැතියෙකුගෙන් ලද මුදල කීයද කියලා අහනවා. 2000ක වට්ටම් අඩු කළ පසු ණය ගැතියගෙන් ලද මුදල 13000ක්ද කොට මන් දුන්නේ. ඔව් 13000යි. පටන් ගන්න. තීගිනුම් ගන්න ලෙජර් ගිනුම් ගන්න වේගෙන් හදන්න. ප්‍රාග්ධනය හොයාගෙන ඉස්සලා වත්කම් ටික වගකීම් ටික අඩු කරලා
තමයි මේ අදට පන්ති නවත්තන්න වෙනවා හදිසි වැඩකට. ඔයාලා බැලන්ස් කරපු එක ලෙජර් ගිණුම් ටික ඕනේ නැහැ. මට ශේෂ පිරික්සීමේ ෆොටෝ එකක් විතරක් මේ ගෲප් එකට දාන්න උත්තර ගත්තට පස්සේ මම අර කියපු විස්තර ටිකයි ෆොටෝ එකයි අනිවාර්යෙන් මට ගෲප් එකට නැතුව ප්‍රයිවට් දාන්න විස්තර ටික. ඔයාලා එහෙනම් හැමෝටම සුබ දවසක් ආයිබෝවන්. දැන් බැලන්ස් කරපු අයත් ඉන්නවා ලක්නාත් දිනේෂ් දෙන්නම.